බහුලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනා වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩමකොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ දික්වෙල යෝග්‍යාන ශ්‍රී විශුද්ධාරාමාධිකාරී තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවජ්ජේ වජ්ජමතිනෝ වජ්ජේ චාවජ්ජ දස්සිනෝ මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුග්ගතින් තී. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි හැම දිනාම ඊ타ම ශ්‍රද්ධාවෙන් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM ධර්ම දක්ෂිනාව තුලින් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට. අද මේ පින්වන්ත අවස්ථාව ශ්‍රාවක පින්වතුන්ට සලසා දෙමින් දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි චමනී වීරසිංහ මහත්මිය විසින් එතුමියගේ පින්බර දායකත්වයෙන් යුතුව ලෝකවාසී ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදා වෙලා තියෙනවා. එම නිසා ඒ වාසනාවන්ත අවස්ථාව මගහරවා නොගෙන මේ උතුම් ධර්මානුශාසනාව හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතාවබෝධය පුළුල් කරගෙන සසර සැනසෙන්න වහවහා කටයුතු කරන්න කියලා බොහොම කරුණාවෙන් ශ්‍රාවක පින්වතුන්ට මතක් කරනවා. පින්වතුනි, පුජ්‍යල ජීවිතයේ දියුණුවටත් සාංසාරික ජීවිතයේ දියුණුවටත් පුජ්‍යලයාගේ නිරවුල් අවබෝධයමයි පිහිටවන්නේ හේතු වාසනා වෙන්නේ. පුජ්‍යලයා නිරන්තරයෙන්ම ක්‍රියා කරන්නේ තමන්ගේ ආකල්පවලට අනුව මනෝභාවයන්ට අනුව සිතට නැගෙන සිතුවිලිවලට අනුව කතා කරනවා ක්‍රියා කරනවා. ඒ ආකාරයට පුජ්‍යලයා ලෝකය තුල ක්‍රියාත්මක වෙනවා. මේ යථාර්ථයේ නිසාම තමයි
අපේ බුදුරජාණන් වහන්සේ අපිට පහදලා දෙන්නේ ඒ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. යමෙක් මේ හිත දමනය කරනවා නම් සංයමයට පත් කර ගන්නවා නම් මේ ලෝකයේ තියෙන දරුණුතම බන්ධනයෙන් මාර බන්ධනයෙන් පවා මිදීමට හැකියාව තිබෙනවා. සිතට නැගෙන සිතුවිලි අයහපත් වෙනකොට පුච්චලයාගේ ක්‍රියාකාරීත්වය අයහපත් වෙනවා. පාපයට නැඹුරු වෙච්ච ක්‍රියාවන්මයි සිද්ධ වෙන්නේ. සිතට නැගෙන සිතුවිලි අයහපත් වෙනකොට ඔහු කතා කරන වචනය අයහපත් අවඩදායි වචන බවට පත්වෙනවා. ඒ නිසා සිතුවිලි යහපත් කර ගන්න නම් තමන් විනිවිද දකින ස්වභාවය ඒ ප්‍රඥාව අවදි කර ගැනීමට නිරන්තරයෙන්ම වෙහෙස විය යුතුය. අපේ පින්වතුන්ලාට පුරුදු ගාථා ධර්මයක් අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාධි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. නිසරු දේවල් සරු විදිහට හිතනවා නම් අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ සාරේච අසාර දස්සිනෝ කියන එක තමයි සාරේ චාසාර දස්සිනෝ කියලා භාෂාවේ යෙදෙන්නේ. සරු දේවල් නිසරු විදිහටත් නිසරු දේවල් සරු විදිහටත් හිතනවා නම් දකිනවා නම් එවැනි කෙනා දියුණුවකට සංවර්ධනයකට පත්වන්නේ නැහැ. ඇයි? මිච්ඡා සංකප්ප ගෝචරා. මිත්‍යා සංකල්ප ගොදුරු කරගෙන මිත්‍යා ආකල්ප වැරදි ආකල්ප හිත පුරවගෙන ක්‍රියාත්මක වෙනකොට එයා නිවැරදි දේ තුල නොවේ යෙදෙන්නේ වැරදි දේ තුලමයි පින්වතුනි. දැන් ඔබට ගැටලුවක් තියෙනවා අපේ තියෙන ඒ රාෂ්ටක අපල නිසා අපි අතගහන කිසිම වැඩක් හරියන්නේ නැහැ. පෙර සංසාරේ කරපු අකුසල ක්‍රියාකාරකම් නිසා අපිට මේ අතගහන කිසිම දෙයක් හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දුක් වේදනාවන් ගැටලු වලට අපිට මොහොන දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ පෙර සංසාරේ සිදු කරපු කර්ම නිසා කියලා අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ දුර්වලතාවයන් අඩුලුහුඩුකම් දකින්න උත්සාහවත් වෙන්නේ නැතුව ඒ රාෂ්ටක අපලවලට පෙර කර්මයට ජීවිතය බිලිදීලා ඒ වැරදි ආකල්ප වලින් ඉබේම ආකාස්මිකව මේ ජීවිතයේ සාර්ථකත්වයේ සිද්ධ වෙයි කියලා හූල්ලමින් ප්‍රාර්ථනා කර කර සිටිනවා. නමුත් බුදුදහම තුල අපිට නිරතුරුවම අවධාරණය කරලා තියෙන්නේ මේ සිතට වහලෙක් වෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය ආකාරයට මේ හිත හසුරුවා ගන්න පුළුවන් දියුණුව ඒ ශක්තිය හැකියාව යමෙක් ගොඩනගා ගන්නවා නම් එයාට මේ ජීවිතය දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. ඔය කාරණාවන් ටිකම අන්තර්ගත වෙච්ච ධම්මපදයේ නිරය වග්ගයේ එන ගාථා ධර්මයක් ඇසුරු කරගෙන අපි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. අවජ්ජේ වජ්ජ මතිනෝ වජ්ජ කියන වචනේ තේරුම වරද කියන එකයි.
එහි විරුද්ධ පදේ තමයි අවජ්ජ කියන්නේ. ඒ කියන්නේ වරදෙහි නෙමෙයි නිවරදෙහි වජ්ජ මතිනෝ වැරදි ආකාරයට හිතනවා. නිවැරදි දේ පිළිබඳව වැරදි විදිහට හිතනවා. වජ්ජේ චා වජ්ජ දස්සිනෝ වජ්ජේච අවජ්ජ දස්සිනෝ වරද දෙයෙහි නිවැරදි දේ හැටියට දකිනවා. මේ ස්වභාවයට කියනවා මිත්‍යා දෘෂ්ටික භාවය කියලා. මිත්‍යා දෘෂ්ටික භාවය වැරදි විදිහට දැකීම. ඒ පුජ්‍යලයාගේ ස්වභාවය තමයි හැම දේම අනිත් පැත්තට දකිනවා. එවැනි අය පියවරෙන් පියවර හැම ක්‍රියාකාරකමක් තුලින්ම දුගතියට නිරයටමයි ගමන් කරන්නේ. මේ ගාථාවේ අන්තිම පදය සත්තා ගච්ඡanti දුග්ගතින් සත්‍යයෝ ඒ ස්වභාවය නිසා දුගතියට ගමන් කරනවා. අපේ ජීවිතවල විවිධ ප්‍රශ්න හැලහැප්පීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අරුමයක් නොවේ. ඒක ඔබට විතරක් උරුම වෙච්ච දෙයක් නොවේ. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේත් නින්දා අපහාස ගැරහුම් ප්‍රශංසා ගරු බුහුමන් මේ සියලු දේවල් වලට මුහුණ දුන්නා. පුහුදුන් අපිටත් ඊටත් වැඩියෙන් මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කරදර කම්කටොළු ජීවිතයට එල්ල වෙනකොට අපි ඒවා නිවැරදිව නොදැක්කොත් ඒවා නිසියාකාරයෙන් හඳුනා නොගත්තොත් අපේ ජීවිතය මෙලෝ වශයෙන් අපායක් බවට පත් වෙනවා. හිතට අස්වැසිල්ලක් නැහැ. මානසික සහනයක් නැහැ. කිසියම් ඵලදායී ක්‍රියාවක නිරත වෙන්න උද්‍යෝගයක් නැහැ. ඉච්ඡා භංගත්වයට එහෙම නැත්නම් අපේක්ෂා භංගත්වයට තමන්ට කිසිම දෙයක් හරියන්නේ නැහැ කියන ඍණාත්මක ආකල්පවලට වැටිලා ජීවිතය මුළුමනින්ම අක්‍රිය කරගෙන අඩාල කරගෙන සෝ සුසුමින් ගෙවා දමන්නට අවස්ථාව පරිසරයේ නිර්මාණය කරගන්නවා. සමහර වෙලාවට එක වහලක් යට ජීවත් වෙන අඹුසැමියෝ දූදරුවෝ අතර දෙමව්පියෝ අතර සහසම්බන්ධතාවයේ paludu වෙලා ගිහිල්ලා තියෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය නිවැරදිව ඇති කරගන්නේ නැති නිසා මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරලා ඇතැම් අපේ ශ්‍රාවක පින්නතුන්ලා යම් යම් ගැටලු කාරණාවන් පිළිබඳව ඇතැම් අවස්ථාවල අපිට කතා කරනවා විමසනවා. පහුගිය දවසක අපිට ඒ වගේ ගැටලුවක් ඉදිරිපත් වුණා. යුගදිවියක් ගත කරන නෝනා මහත්මියක් ඇයගේ යුග ජීවිතය තුල හැලහැප්පීම් ගැටලු බොහොමයක් පවතිනවා. ඇයට ඒ විවාහය නීත්‍යානුකූලව වෙන් කරලා අපි කියනවා දික්කසාද වෙනවා කියලා. දික්කසාද වෙලා තනිවම හුදකලාව ජීවත් වෙන්න සිටිච්ච වාර අනන්තයි කියලා ඇය සඳහන් කරනවා. නමුත් ස්වාමින් වහන්සේ මම ඒ තීරණයට නොයා සිටින්නේ මම ධර්ම දේශනාවකින් අහලා දැන කියා ගත්තා පෙර සංසාරේ
අඹු සැමි යුවලකට කරදර කරන්න ඇති. එහෙම නැත්නම් වෙන යම් ආකාරයකින් සතුටින් ගත කරන ජීවිතයකට නොයෙක් ආකාරයේ කෙනහිලිකම් අකටයුතුකම් කරන්න ඇති. ඒ නිසා තමයි ස්වාමියාට වංචා කරන්න ඇති, බිරිඳට වංචා කරන්න ඇති. ඒ නිසා තමයි අද මේ භවයේ මට මේ වගේ කර්මයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම මේකෙන් පැනලා ගියොත් මේකේ ඉතිරි කොටස ඊළඟ භවයට යනවා. ඒ නිසා මට එහෙම දික්කසාද වෙලා යන්න අවශ්‍යතාවයේ තිබුණත් මං එහෙම දික්කසාද වෙලා යන්නේ නැහැ. මේ කර්ම ශක්තිය ගෙවලා දාන්න ඕන හින්දා මේක ගෙවලම ඉවර කරන්න මම ඉවසීමෙන් කටයුතු කරනවා. මෙතන මට වටින වචනයක් තිබුණේ ඉවසීමෙන් කටයුතු කරනවා කියන කාරණයයි. එහෙම ධර්මානුකූලව හිතලා මේක ධර්මයට ගලපගෙන පෙර සංසාරයේ කර්මයක් මේ මට පටිසන්දෙන්නේ. ඒ නිසා මම මේක මේ විදිහට ඉවසගෙන ඉඳලා ගෙවල දමන්න ඕන කියලා අදහස් කරන නිසා, කල්පනා කරන නිසා ඉවසීමෙන් යුතුව අර ගැටලු විඳ දරාගන්න පුළුවන් මානසිකත්වයක් අද ඇයට ඇති වෙලා තියෙනවා. නමුත් පින්වතුනි, මේකේ වැරදි පැත්තකුත් තියෙනවා. දැන් මේ විදිහට අපි කරපු කර්ම නම් අපිට ගෙවලා දාන්න සිද්ධ වෙන්නේ අපි ඒක ගෙවිලා ඉවර වෙනකම්ම ඉවසගෙන ඉන්නවා. ඊළඟ භවයේදීත් අපිට ඒ විදිහටම ගෙවිලා ඉවර කරන්න ඉතුරු වෙයිද නැද්ද කියලා අපි කොහොමද හිතන්නේ, උපකල්පනය කරන්නේ? මේ ඊටාම ගැඹුරු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කර්ම විෂය, කර්මය කියන්නේ අචින්තිය විෂයක් හැටියට, සිතිය නොහැකි, නොසිතිය යුතු පැතිකඩක් හැටියටයි බුද්ධ දේශනාව තුල පෙන්වා දීලා තියෙන්නේ. ඒක විමසන්න ගියොත් ඒ පිළිබඳව දිගින් දිගට ਵਿਚාරය කරන්න ගියොත් පරතරක් දැක ගැනීමට නොහැකි නිසා උමතු භාවයට පත් වෙන්න පුළුවන් කියලා මේ ධර්මයේ පෙන්වා දීලා තියෙනවා. දැන් නිගණ්ඨ නාතපුත්ත ශ්‍රාවකයාගේ දර්ශනයේ තුලත් ඔය පෙර කර්මය කියන ඇදහිීම තියෙනවා. පුබ්බේ කත හේතුවාදය, පෙර කරන ලද කර්ම හේතු කරගෙන තමයි මේ හැලහැප්පීම් වලට අපි ලක් වෙන්නේ කියලා ඒ මහාවීරගේ දර්ශනයේ තුල, නිගණ්ඨ නාතපුත්තගේ දර්ශනයේ තුල කර්මයට මුල් තැන දීලා කරුණු විග්‍රහ කරනවා, කර්මයේ පිළිබඳව දේශනා කරනවා. එක්තරා අවස්ථාවකදී අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨයින් පිරිසක්, නිගණ්ඨ ශ්‍රාවකයින් පිරිසක් විවිධ වෘත සමාදන් වෙලා, ඔබ නිතර ධර්ම දේශනාවන් වල ශ්‍රවණය කරලා තියෙනවා අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත ආදී වෘත. දැන් අජ වෘත කියන්නේ එළුවෙකුගේ චර්යා රටාව අනුව එළුවා හැසිරෙන ආකාරය, කන බොන ආකාරයට තමයි කටයුතු කරන්නේ. කුක්කුර වෘත සමාදන් වෙච්ච කෙනෙක් සුනකයෙක්ගේ චර්යා රටාවට අනුව තමයි කටයුතු කරන්නේ. ගෝ කියන්නේ ගවයා, ග්‍රෝවෘත සමාදන් වෙච්ච කෙනෙක් ගවයෙක් කන බොන ආකාරයට, ගවයෙක් නිදන ආකාරයට,
ඒ ගවයාගේ ස්වභාවයට අනුව තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ නිගණ්ඨ ශ්‍රාවකයෝ මහා සීත කාලයේදී ගොඩබිමවත් ඉන්න බැරි තරම් දැඩි සීත කාලයේදී ඔය ඉන්දියාවේ තිබිච්ච තියෙන යමුනා ගංගා අචිරවතී සරභූ ආදී මේ ප්‍රධාන ගංගාවල කිමිදිලා ශරීරයට දුක් දෙනවා. ඇයි එහෙම දුක් දෙන්නේ? පෙර කරපු කර්ම ගෙවන්න. ඊළඟට සාමාන්‍යයෙන් එලිමහනක ඉන්න බැරි තරම් ගිනි මද්දහන දැඩි හිරු එළිය පවතින උෂ්ණත්වය අධික කාල පරිච්ඡේදවල ගිනි ගහන රත් වෙච්ච ගල්තලාවල වැතිරෙනවා සැතපෙනවා ශරීරයට දුක් දෙන්න. ඇයි එහෙම දුක් දෙන්නේ? පෙර කරපු කර්ම ගෙවලා ඉවර කිරීමට. වරක් බුදුරජාණන් වහන්සේ මේ පිරිසගෙන් විමසනවා මීට පෙර ඔබ ඉපදිලා හිටියා කියලා ඔබ දන්නවාද? නැත ස්වාමීනි. ගිය ආත්මේ ඔබ මෙච්චර මෙබඳු ආකාරයේ කර්ම රැස් කරලා තියෙනවා. දැන් මේ රුත සමාදන් වෙලා කර්මක්ෂය කරන්න. ඒ කියන්නේ කර්ම ගෙවලා ඉවර කරන්න. මේ රුත සමාදානේ මෙච්චර ප්‍රමාණයක් මන් දැන් කර්ම ගෙවලා තියෙනවා. තව මට ඉතිරි වෙලා තියෙන්නේ මෙපමණ ප්‍රමාණයයි. එහෙම අවබෝධයක් ඔබට තියෙනවාද? අපිට ඒ ගැනත් එහෙම අවබෝධයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබලා ඊළඟ භවයේ උපදිනවා කියලා ඔබලා විශ්වාස කරනවද? ඔබලට එහෙම විශ්වාසයක් පවතිනවද? එහෙමත් අපිට හැඟීමක් අවබෝධයක් නැහැ කියලා පිළිතුරු දෙනවා. පෙර භවයේ ජීවත් වෙලා හිටියානම් තමයි කර්ම රැස් කරන්න ඕන. දැන් ඒ ගැන අවබෝධයක් නැත්නම් පෙර කර්මයි මේ ජීවිතේ අපි මුහුණ දෙන්නේ කියලා ඔබ කොහොමද කියන්නේ? මම මේ මතක් කරන්නේ ඒ නිගණ්ඨ දර්ශනයේ ඒ අයගේ ඇදහිීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච විවරණයයි. ඊළඟට මෙච්චර කර්ම ගොඩක් රැස් කරලා තියෙනවා. දැන් මෙච්චර ප්‍රමාණයක් මේ පිළිවෙත් පිරීමෙන් ගෙවිලා තියෙනවා. තව ඉදිරියට මෙපමණ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා කියලා අවබෝධයක් නැත්නම් මරණින් මත්තේ තව තැනක උපදිනවා කියන එක පිළිබඳවත් අවබෝධයක් විශ්වාසයක් නැත්නම් ඔබලා මේ කරන කාර්යෙහි අර්ථය කුමක්ද කියලා ජීවිතේ පුරාවටම මහා දුක් ගොඩක් විඳින ඔබලා තරම් පාපකාරී අවාසනාවන්ත පිරිසක් තවත් මේ ලෝකේ නැහැ නේද කියලා ඒ අයගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා. දැන් මම මේ කාරණය මෙතෙන්ට ස්මතු කරගත්තේ අපේ මේ සමාජයේ බොහෝ අය තමන්ගේ ජීවිතයේ දහසකුත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නයක් නැති ජීවිතයක් නැහැ පින්වතුනි. ඔබට වඩා hina වෙලා සතුටින් ඉන්න අය ප්‍රශ්න නැතුව නොවේ hina වෙලා සතුටින් ජීවත් වෙන්නේ. ඒ අයට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න මනස කලඹවා ගන්නේ නැතුව ව්‍යාකූල කරගන්නේ නැතුව සුවපත්ව තියාගෙන ශක්තිමත්ව ඒවා निराකරණය කරගන්නට ඥානාන්විතව ක්‍රියාත්මක වෙනවා. ඔබ පුංචි කාරණාවක් විශාල ගැටලුවක් කරගෙන ඇතැම් විට තැවෙනකොට ඊට වැඩිය ගැටලු වලින් පෙළෙන අය බොහොම සතුටින් hina වෙලා ජීවත් වෙනවා.
ඒකට හේතුව තමයි මේ මනසේ ආකල්පවල ස්වභාවය. දැන් අපි හැමදේම මේ පෙර භවයේ කරපු කර්මවල ප්‍රතිවිපාකය නිසයි මේ මුහුණ දෙන්නේ අත්දකින්නේ කියලා හිතන්න ගත්තොත් ඒ කර්මය ගෙවෙනකන් අපි නිශ්ශබ්දව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. තැවි තැවි බලාගෙන ඉන්නවා. විසඳුම් හොයන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි කර්මයේම පමණක් නොවේ මේවට හේතු සාධක අපෙත් යම් යම් අඩලුහුඩුකම් වැරදි ඇති නේද කියලා ඔබට හිතිලා ඔබ එහෙම විමර්ශනයකට නැඹුරු වෙනවා නම් ඔබට ඒ වැරදි අඩලුහුඩුකම් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ එක පැත්තකින් හැමදේම කර්මයට පවරනකොට අපි මේ කියන්නේ හැමදේටම කර්මය අදාළ නොවෙනවා කියන එක නෙමෙයි. දැන් අපි දන්නවා හොඳට මෝරපු පැහිච්ච පොල් ගෙඩියක් පැල කරාම ඒක පැලවෙනවා. එකෙන් හොඳ පැලයක් අපිට ලැබෙනවා. පැහිච්ච හොඳට මෝරපු පොල් ගෙඩිය නිසාමද පැලේ හැදුනේ? නැහැ නේද පින්වතුනි? අපිට මේ ධර්මයේ පහදලා දෙනවනේ ලෝකයේ සියලු දේවල් සිදුවෙන්නේ හේතුඵල න්‍යාය මත කියලා. පටිච්ච සමුප්පාදේ කියන්නේ හේතු ප්‍රත්‍යංගෙන් මේ ලෝකේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙනවා කියන එකයි. අර පොල් ගෙඩිය පැලවෙන්න එකෙන් පැලයක් හැදෙන්න ජලය අවශ්‍ය වුණා. ඊළඟට ඒකට පොහොර අවශ්‍ය වුණා. පස අවශ්‍ය වුණා. සූර්යාලෝකය අවශ්‍ය වුණා. සුළඟ එහෙමත් නැත්නම් වාතය අවශ්‍ය වුණා. මේ කිසියම් හෝ කාරණාවක් ප්‍රත්‍යක් අඩු වුණොත් නොමැති වුණොත් මොකද වෙන්නේ? කොයිතරම් බීජමය ශක්තිය තිබුණත් ඒක පැලවෙන්නේ නැහැ. හොඳට මෝරපු පැහිච්ච පොල් ගෙඩියක් ගෙනල්ලා පැලවෙන්න ඕන කියලා හිතාගෙන කළු ගලක් උඩ තිව්වා කියලා ඕක කවදාවත් පැලවෙයිද? ඒක හොඳට පොහොර සහිත පසක තැබුවොත් විතරයි ඒකෙන් පැලයක් ලැබෙන්නේ. දැන් පොල් ගෙඩිය පුහු ගෙඩියක් ඒකේ බීජමය ශක්තියක් නැහැ කියලා අපි කතා කරනවා ඒක නුසුදුසු තැන තියලා. කළු ගලක් උඩ තියලා ඒකෙන් පැලයක් නොලැබෙනකොට අපි කතා කරනවා ඒක පුහු ගෙඩියක්. ඒක නිසරු ගෙඩියක් කියලා. හැබැයි අපි අමතක කරලා කතා කරන්නේ මේක සුදුසු බිමක අපි තැබුවද කියන එක. එහෙම නොතබා තමයි අපි එක කාරණයක් මත එල්ලීගෙන මේකෙන් පැලයක් ලැබෙන්න ඕන කියලා අපේක්ෂා කරන්නේ. බීජමය ශක්තිය තිබුණ පමණින් සෙසු සාධක නැතුව පොල් ගෙඩිය පැලවෙන්නේ නැහැ. ඒ වගේම අපේ මේ ජීවන ගමන තුල අනන්ත අප්‍රමාණ සංසාරයේ අපි රැස් කරපු කුසල් අකුසල් කර්ම ශක්තියින්ගේ විපාකේ අපේ ජීවිතවලට එල්ල වෙනවා. ඒ බලපෑම තියෙනවා. සියලු දේ තීරණය කරන්නේ ඒ මත නොවේ. ඒකයි මෙතනදී අපි අවබෝධ කරගත යුත්තේ. සියලු දේම කර්මයේ මත සිද්ධ වෙනවා නම් අපිට අතපය හකුලුවාගෙන වෙන දෙයක් වෙච්චාවේ කියලා බලාගෙන ඉන්නයි තියෙන්නේ පින්වතුනි. ඒ නිසා ඇතැම් විට ඔබේ තියෙන චරිත ලක්ෂණවල අඩලුහුඩුකම් කතා කරන විලාසය වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ජීවිතයේ තීන්දුව තීරණ ගන්න ආකාරය වෙන්න පුළුවන්. අන්තර්පුජ්‍යල සම්බන්ධතාවයන් ඇති කර ගන්න ආකාරය, අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා අතර සහ සම්බන්ධතාවයේ ඇති කර ගන්න ආකාරය, එකයි කිව්වේ අන්තර්පුජ්‍යල සම්බන්ධතාවය කියලා. ඒ ආකාරයට අපි මේ සමාජයත් එක්ක පිරිසක් අතර ගැවසෙනකොට අපේ පැත්තෙන් වෙච්ච අඩුලුහුඩුකම් මොනවද කියලා, අපේ දුර්වලතාවයන් මොනවද කියලා විමසන්නේ නැතිව, ඒවා හඳුනාගන්නේ නැතුව මේක මගේ පෙර කර්මයක් කියලා දකින්න පටන් ගන්නකොටම ඔබ ඒ ප්‍රශ්නයට මුළුමනින්ම යට වෙලා ඉවරයි. ඒකට විසඳුමක් හොයන්න යොමු වෙන්නේම නැහැ. මේ සමාජයේ අපි අත්දකින දෙයක් ඇතැම් අවස්ථාවල ග්‍රහාපල ගැන දැඩිව විශ්වාස කරන ඇතැම් අය ඒවා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න කියනවා නොවේ. ග්‍රහාපල පිළිබඳව දැඩිව විශ්වාස කරන අය හැම වෙලාවකම ග්‍රහාපල ඒ රාෂ්ටක අපල නිසයි මෙහෙම වුණේ කියලා කතා කරලා ඒ ග්‍රහාපල පසුපස හඹාගෙන යනවා විසඳුම් හොයාගෙන. නමුත් පින්වතුනි, පැහැදිලිවම ගැටලුවක් පවතිනවා. ඒ ගැටලුව තමන්ගේ චර්යා රටාවේ බලපෑම මත. නරක සමාජ ආශ්‍රය නිසා, නොමග යෑම නිසා, විවිධ හානිකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අයගේ දෙමව්පියෝ කියනවා, අනේ අපි එයාගේ කේන්දරෙත් බැලුවා හොඳටෝම ඒ රාෂ්ටක අපල. දැන් අපි යන්තරයකුත් දාන්න සූදානම් කරලා ඉන්නේ. නොමග යෑම නිසා, වැරදි මාවතට අවතීර්ණ වීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකේ ඒ රාෂ්ටක අපල නිසා ඇතිවෙච්ච දෙයක් හැටියට දකිනවා. සමහර වෙලාවට ජීවිතයේ හුදකලාභාවය නිසා පුච්චලියෝ මෙතෙන්ට වැටෙනවා. දෙමව්පියෝ කාර්ය බහුලයි, යාන්ත්‍රික වෙලා දරුවන්ගේ අවශ්‍යතාවයන් ටික පිරිමහනවා. කන්න බොන්න දෙනවා, අඳින්න පළඳින්න දෙනවා, පාසල් යන්න අවශ්‍ය කරන පහසුකම් ටික සපයනවා, පන්තිවලට යන්න අවශ්‍ය කරන පහසුකම් ටික සපයනවා. ඊට එහා ගිහිල්ලා ඒ අයට සමීප වෙලා කතා බහ කරන්න, ඒ අයගේ තියෙන ගැටලු අහන්න විමසන්න, ඒ අයට ආදරේ සෙනෙහස පාන්න විවේකයක් අවස්ථාවක් අම්මට තාත්තට නැහැ. එහෙම හුදකලා වෙන මානසිකත්වය අපිට හඳුනාගන්න පුළුවන්කම තියෙන වර්තමානයේ වෙනකොට ජංගම දුරකථනය තුලින් ඒක විසඳාගන්න, ඒකට පිළියම් හොයාගන්න බොහෝ අය නැඹුරු වෙනවා. net fm නාලිකාව ශ්‍රාවක පින්වතුන්ට එදිනෙදා මේ ජීවිතය යහමගට යොමු කරගන්න විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍ය නාලිකාවක්. සතුට වැඩසටහන, අන්ලිමිටඩ් හිස්ටරි කියන වැඩසටහන, පහංකන්ද, ධර්ම දක්ෂිනාව, එවැගේම සංගායනා මේ ආදී නොයෙක් වැඩසටහන් සමාජයේ කපටීන්ට, වංචාකාරයින්ට, බොරුකාරයින්ට හසු නොවී විමර්ශනශීලීව අවබෝධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එකට ඔබට මග කියන වැඩසටහන් බැලුම්ගල වගේ වැඩසටහන්. මේ අතර අපි සම්බන්ධ වෙන
සංගායනා වැඩසටහනේ පහුගිය දවසක වැඩසටහනක් අහලා අපේ ශ්‍රාවක පින්නතුන්ලා විශාල පිරිසක් අපිට දුරකථනයට කතා බහ කළා. සාමාන්‍ය විදිහට මම කිව්වොත් දුරකථන ඇමතුම් 200ක් පමණ ලැබුණා නම් 175ක්ම හරියට ගණන් හදලා කියනවා නෙමේ, උපකල්පනය කරලා කියන්නේ ලැබිච්ච දුරකථන ඇමතුම් 200ක් නම් ඉන් 175ක්ම විවිධ වැරදීන්ට නැඹුරු වෙච්ච කාරණාවන් ප්‍රධානම සාධකය තමයි ජංගම දුරකථනය. සමහර වෙලාවට සියදිවි හානි කරගන්න තරම් මානසිකත්වයට පත්වෙච්ච අය ඉන්නවා. විවිධ උමතු භාවයන්ට පත්වෙච්ච දරුවෝ ඉන්නවා. මේ ගැටලුව හමුවේ අපේ සමාජයේ බහුතරයක් දෙමව්පියෝ අසරණ වෙලා තියෙනවා කුමක්ද කරන්න කියන විසඳුම හොයමින්. ඒ තරම්ම දරුණු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඔබට අපි අහන මේ ධර්ම දේශනාව අහන ආදරණීය දෙමව්පියන්ට අපි මතක් කරනවා දරුවන්ව හුදකලා කරන්න එපා. දරුවන්ට ආදරයේ සෙනෙහස පාන්න. ඒක හදිසියේ ඇති කරගන්න තත්ත්වයක් නෙමෙයි. මුල ඉඳන්ම දරුවොත් එක්කම දරුවන්ටම සමීප වෙලා ජීවත් වෙන්න. ලෝකයේ සමාජයේ සිදුවීම් පිළිබඳව හොඳ නරක දරුවන්ට කියලා දෙන්න. ඔබේ බහට අවනත වෙන, ඔබට හසුරුවා ගන්න පුළුවන් දරුවෙක් බවට ඔබේ දරුවා පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ විසඳුම් හොයන තත්ත්වයට පත් වෙනකොට ලොකු ගැටලු වලට යොමු වෙලා තියෙනවා. ඊළඟ කාරණේ මේ වගේ තත්ත්වයන් මත ඇතිවෙන මානසික රෝගී තත්ත්වයන් පිළිබඳව ඇතැම් විට පිළිගන්නේ නැහැ. දරුණු මානසික රෝගී තත්ත්වයන්ට පත් වෙලා සිටිනවා. එහෙම ඒක මානසික රෝගී තත්ත්වයක් හැටියට පිළිගන්නේ නැතුව මතු පිටින් ඒකට විසඳුම් හොයන්න යොමු වෙන අවස්ථාවන් තියෙනවා. පින්වත්නි, ඔබට දැනෙනවා ඇති, ඔබට අත්දැකීම් ඇති මේ ඇතැම් දෙමව්පියන්ට ජංගම දුරකථනය ඉවත් කළොත්, එහෙම නැත්නම් ඒකට තහංචි පැනෙව්වොත් ඇතැම් විට දෙමව්පියන්ට අත උස්සගෙන එන, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට හානි කරගන්න, සියදිවි හානි කරගන්න තත්ත්වයට පත් වෙන මානසිකත්වයක් මේ මනස් තුළ නිර්මාණය වෙලා තියෙනවා. එහෙම වෙන්නේ අරවට ඇබ්බැහි වෙලා හුදකලා භාවයෙන් කටයුතු කරනකොට ඒ මානසික ආවේග, චිත්ත වේග පාලනය කරගන්න බැරි වුණාම ඒවා පාලනය කරගන්න ඇසුරු කරන්නන්ගෙන් උපදෙස් ලබා ගන්නවා. ඒ ඇසුරු කරන්නන්ගෙන් උපදෙස් ලබා ගන්නකොට ඒ අය තාවකාලික සුන්දර විසඳුම් යෝජනා කරනවා. ඒ ආකාරයට තමයි දුම් වැටියට, මත් කුඩුවලට, මත්ද්‍රව්‍යවලට යොමු වෙන්නේ. එහෙම පෙළඹුණාම එයා දිගින් දිගටම ඒ තත්ත්වයට පත් වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අයිස් කියන මත්ද්‍රව්‍ය පිළිබඳව සාමාන්‍ය විදිහට අපිට අහන්න ලැබෙන්නේ 2009 වගේ කාල පරිච්ඡේදය තුල. අද වෙනකොට විශේෂයෙන්ම ළමා පරපුරත් එක්කම මුළු මහත් සමාජයෙන් භාගයක් තරුණ පරපුර බිලි අරගෙන තියෙන ඊටාම දරුණු තත්ත්වයකට
මේවා ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ගැටලුව නිවැරදිව හඳුනාගන්නේ නැතුව වරද වරදක් විදිහට දකින්නේ නැතුව එක ග්‍රහාපලයක් කියලා දකිනවා නම් ඒක පෙර කර්මයේ දෝෂයක් කියලා දැකලා ඒ ග්‍රහාපල ගෙවිලා යනකම් කර්ම දෝෂයේ ගෙවිලා යනකම් කියලා අපි පිළියම් යොදන්නේ නැතුව ගැටලුව හඳුනාගන්න උත්සාහවත් වෙන්නේ නැතුව අපි කටයුතු කරනවා නම් එන්නම අපි විනාශයට පත් වෙනවා. මිච්ඡා දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුග්ගතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා සත්වයෝ දුගතියට වැටෙනවා කියලා. මොකද්ද පින්වතුනි මිත්‍යා දෘෂ්ටික භාවය කිව්වේ? වරද හැටියට දකින්නේ නැහැ. වරද නිවැරදි දේ හැටියට දකිනවා. නිවැරදි දේ වරද හැටියට දකිනවා. ඒකම තමයි අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ කියලා තවත් තැනක බුදුරජාණන් වහන්සේ අපිට පහදලා දෙන්නේ. මේ කියන වැරදි දෘෂ්ටිය නිසා තමයි අපේ ජීවිතයේ මෙලෝ වශයෙන්ුත් ප්‍රශ්නවලට ගොදුරු වෙන්නේ, සාංශාරික වශයෙන්ුත් මේ සසර දිග්ගැහෙන ආකාරයට අකුසලයන් පාප ක්‍රියාවන්ට අපි නැඹුරු වෙන්නේ. දැන් මෙතනදී මේ ගාථා ධර්මයට අදාළ නිදාන කතාවත් අපිට හඳුනා ගැනීම මතක් කර ගැනීම වැදගත් වෙනවා. සවැත් නුවර තුනුරුවන්ට බොහෝම ලැබි උපාසක උපාසිකාවන් වෙසෙන ප්‍රදේශයක නිගණ්ඨාදී අන්‍යාගමිකයන් අදහන බැතිමතුනුත් ජීවත් වෙනවා. මේ දෙපිරිසේම කුඩා ළමයි, තුනුරුවන් අදහන පවුල්වල ළමයි, ඒ වගේම නිගණ්ඨ ශාස්ත්‍රූවරයා ඇතුළු අන්‍ය ශාස්ත්‍රූවරුන් සරණ ගිය අදහන දරුවෝ මේ දෙපිරිසම එකට කෙලිදෙලින් ජීවත් වෙනවා, සෙල්ලම් කරනවා. අදත් එහෙම තියෙනවනේ. ලොකු අය දෙමළ, මුස්ලිම්, සිංහල, කතෝලික, බෞද්ධ නොඑක ආකාරයේ රාමු යොදාගෙන තනාගෙන ඇනකොටා ගන්නකොට මරා ගන්නකොට පෙරපාසලේ පුංචි දරුවෝ ඒ කිසිදු දෙයක් නැතුව බොහොම සහෝදරත්වයෙන් කටයුතු කරනවා. විශ්වවිද්‍යාලයේ තුල ඉගෙන ගන්න තරුණ දරුවෝ බොහොම සහෝදරත්වයෙන් කටයුතු කරනවා. අධ්‍යාපනය ලබන ඒ සම වයසේ සිටින අයට ඒ වර්ග ભેද කුල ભેද නැතුව ඒ අය සමගියෙන් මානව වර්ගයා හැටියට කටයුතු කරනවා. ජාතික අනන්‍යතාවය, තමන්ටම අනන්‍ය වූ සංස්කෘතිය, සිරිත් විරිත් ආචාර ධර්මවල වටිනාකමක් හරයක් නැහැ කියන එක නෙමෙයි මෙතනින් මතක් කරන්නේ. ඒවා අවශ්‍යයි. සිංහල බෞද්ධ ඒ ජාතිකත්වය කියන එක අනන්‍යතාවේ, ඒ සිරිත් විරිත් අනන්‍යතාවේ අපි ඒවා ඔප්නංවා ගන්න ඕන, ඒවා සුරක්ෂිත කරගන්න ඕන. නමුත් මානව සංහතියක් හැටියට පටු ආකල්ප රාමු යොදාගෙන ඇනකොටා ගන්න එක, එහෙම නැත්නම් වර්ගවාදීව බෙදෙන එක මනුස්සත්වයට නොහොබිනා දෙයක් පින්වතුනි. ඉතින් මේ පුංචි දරුවෝ දෙපිරිසම එකට සෙල්ලම් කරනවා, කටයුතු කරනවා. මේ ළමයි
සෙල්ලම් කරලා ඇතැම් අවස්ථාවල පිපාසේ විඩාව දැනෙනකොට අර සැවැත් නුවර දෙව්රම් වෙහෙරට යනවා ජලය පානය කරන්න. එහෙම යනකොට අර තුනුරුවන්ට ලැදි දරුවන්ට දෙමව්පියන්ගේ අවසරයේ තියෙනවා තුනුරුවන් පිළි නොගන්න දරුවන්ට ඒ අයගේ දෙමව්පියෝ පහදලා දෙන්නේ එහෙම යන්න එපා කියලා. ඒ අයට උපදෙස් දීලා තියෙන්නේ එහෙම යන්න එපා කියලා. අදත් එහෙම නේද අපේ දරුවන්ට අපි ආකල්ප ලබා දෙන්නේ. ඉතින් මේ දරුවෝ එක දවසක් එහෙම පැන් පානය කරන්නට ගිය අවස්ථාවක ඒ ළමයි දැකලා බුදුහාමුදුරුවන්ට දන නමස්කාර කරලා බුදුහාමුදුරුවන්ට කතා කරලා අර එන්නේ නැති ළමයි ගැන පැන් පානය කරන්නට එන්නේ නැති ළමයි ගැන කිව්වහම බුදුරජාණන් වහන්සේ ළමයිට කතා කරලා පැන් පානය කරන්න උපදෙස් දෙනවා. මේ දරුවන්ට නිවන් දකින්න පින තියෙනවා ධර්මාවබෝධය කරගන්න පින තියෙනවා කියන කාරණය දැනගෙන ඒ ළමයිට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා සෝවාන් ඵලයේ පිහිටුවනවා. නිවැරදි තැනට වැටුණහම නිවැරදි අවබෝධයට වැටුණහම ඒ අය ජීවිතයේ සැනසිල්ල උදා කරගත් ආකාරය අපිට මෙයින් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා වර්තමානයේ අපේ දරුවෝ සමහර වෙලාවට පරිගණක ක්‍රීඩාව තුලින් තමන්ගේ විවේක කාලය ගත කරනවා. ඊළඟට විවිධ සටන් සහිත චිත්‍රපට නරඹමින් කපා කොටා ගන්න මරා ගන්න වෙඩි තියා ගන්න ඒ වගේ බිහිසුණුකාරී දේවල් වලින් කටයුතු කරනවා කාලය ගත කරනවා. දෙමව්පියන්ට පුළුවන් නම් පුංචි කාලේ ඉඳන් සරු ආකල්ප මේ මනස් තුල රෝපණය කරන්න. අපේ ඉතිහාසයේ ගත්තහම දසමහ යෝධයන්ගේ කතා ප්‍රවෘත්ති තියෙනවා. දරුවන්ට පුංචි කාලේ ඉඳන් කියලා දෙන්නකෝ. අර රූපවාහිනියේ නරඹන කාටුන් චිත්‍රපටියක තියෙන ඒ චරිතවල පින්තූර තමයි ළමයාගේ පැන්සල් පෙට්ටියේ ගමන් මල්ලේ පොත් බෑග් එකේ තියෙන්නේ. ඒ ළමා ලෝකේ ළමා මනස තුල වීර චරිත බවට ඒවා පත් වෙලා තියෙන නිසා. හැබැයි ඒ දරුවන්ට රටේ වීරෝදාර යුග පුරුෂයන්ගේ චරිත පිළිබඳව කියවන්න අවස්ථාව ලබා දෙනවා නම් ඒ ළමයිගේ ජීවිතයට ඉලක්කයක් එනවා මමත් දවසක මේ විදිහට මගේ ජීවිතය හදා ගන්නවා මෙහෙම රටට වැඩක් කරන කෙනෙක් බවට පත් වෙනවා. අපේ මව්වරුන්ට පියවරුන්ට පුළුවන් නම් සරලව ලියවිච්ච 550 ජාතක පොත් වහන්සේ නිවසට අරගෙන තමන්ට පුළුවන් ආකාරයට එක කතාවක් කියවලා ඒ කතාවේ එන කරුණු කාරණා ටික ඒ කතාව දරුවන්ට කියලා දෙන්න. 550 ජාතක පොත සංග්‍රහ වෙලා තියෙන්නේ පවට බිය උපදවීමටත් පිනට රුචිය කැමැත්ත ඇති කිරීමටත්. දරුවන් පවින් වැළකීමට සත්‍යයා පාපයෙන් වැළකීමට පිනට නැඹුරු කිරීමට පින්පව්වල ප්‍රතිවිපාකය කර්මඵල පිළිබඳ විශ්වාසය ඇති කිරීමට තමයි ජාතක පොත රචනා වෙලා තියෙන්නේ. කර්මඵල විශ්වාසය කියන්නේ හොඳ දෙයක් කළාම හොඳ විපාක ලැබෙනවා නරක දෙයක් කළාම නරක විපාක ලැබෙනවා. මේ කියන ආකාරයේ ආකල්ප වලින් නම් යම්කිසි පුච්චලයක් හැදෙන්නේ ගොඩනැගෙන්නේ ඒ පුච්චලයාගෙන් සමාජයට අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. නිසා පින්වතුනි
ජීවිතේ අපිට වැරදුනේ වැරදි දේ නිවැරදි විදිහට අපි දැක්කා, නිවැරදි දේ වැරදි විදිහට දැක්කා. මේ කියන මිත්‍යා දෘෂ්ටික භාවය නිසා අපේ මෙලෝ ජීවිතේ අපි අපායක් බවට පත් කරගෙන තියෙනවා. චිත්ත පීඩාවන්ගෙන් පිරිච්ච, සතුටක් අස්වැසිල්ලක් නැති, නිතර පීඩාකාරීව කනස්සල්ලෙන් ගත කරන ජීවිතයක් බවට මේ ජීවිතේ පත් කරගෙන තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික භාවය වරද නිවැරදිව හඳුනා නොගැනීම නිසා. ඒ නිසාම ඔබ සසර ගමනටත් අයහපත් අකුසලයම්ම එකතු කරගෙන මේ කර්මයේ ගෙවිලා අවසන් කරන්න ලැබෙන්නේ නැහැ. තව තවත් දිගටම ඔබ රැස් කරලා ගොඩ ගහ ගන්න නිසා මේ විදිහටම ඔබට යන්න සිද්ධ වෙවි. ඒ අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු නොවි මෙලොව සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් බවට මේ ජීවිතය පැහැදිලිවම පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්න වෙහෙසෙන්න. ඒ වගේම භව ගමන සුවපත් කිරීමට හේතු වෙන යහපතම දැකලා යහපතෙහිම නිරත වෙලා දෙලොව අභිවෘද්ධිය සලසා ගන්න නොපමාව කටයුතු කරන්න කියලා සිහිපත් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වය දරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි චමනී වීරසිංහ මහත්මිය විසින්. ඇය බලාපොරොත්තු වෙනවා ශ්‍රීමති සමරසිංහ ආදරණීය මෞතුමිය වසර 16කට පෙර මියගිය, එවැගේම ටියුඩර් සමරසිංහ පියතුමා වසර 2කට පෙර මියගිය දෙමව්පියන්ට සහ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහ ධර්ම ශ්‍රවණය කළ සැමටත් දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය දරලා තියෙනවා. ඉතින් ඒ දායකත්වයේ දරපු පින්වතුන්ට ඒ පවුලේ දූදරු සහෝදර සහෝදරියන් නෑහිතවතුන් ඇතුළු සෑම සියලු දෙනාටම රත්නත්‍රයේ උතුම් ආශිර්වාදයේ සැලසේවා. නිවසේ සිට ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් තුනුරුවන්ගේ සරණ සැලසේවා. net fm කාර්ය මණ්ඩලයට, සමස්ත ලෝකවාසී සත්වයන්ට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේම සැලසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් අපි සිදු කරගත් ධර්ම ශ්‍රවණමය කුසල ශක්තිය දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙන නම් සඳහන් කළ ආදරණීය දෙමව්පියන් ප්‍රධාන මිය පරලෝකීය ඒ අයගේ සියලු නෑහිතවතුන් ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මියගිය සෑම සියලු දෙනාම මේ පින් අනුමෝදන් වේවා. සසර සුවපත් භාවය ලබා ගනිත්වා. ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාටමත් අපි සියලු දෙනාට ලෝකවාසී සැමට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං.
ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ඔබට තෙරුවන් සරණයි.